නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාචානන්ද නිරෝධ සංඥා ඉධානන්ද බික්ඛු අරඤ්‍ය ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා ඉති පටිසංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද නිරෝධ සංඥාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි 37 වන දුරස්ත භාවනා වැඩසටහන සඳහා මාතෘකාව සපයාගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ එන ගිරිමානන්ද සූත්‍රයෙන්. ගිරිමානන්ද කියන ස්වාමින් වහන්සේ එක්තරා අවස්ථාවක බොහොම අසාධ්‍යව ගිලන්ව වැඩ වාසය කරන මොහොතකදී ආනන්ද ස්වාමින් වහන්සේ ඒ බව බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. ඉතින් ඒ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් ඒ ස්වාමින් වහන්සේව බැහැ දකින්න වැඩම කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේව බැහැ දකින්න වැඩම කරන්නේ නැතිව ආනන්ද ස්වාමින් වහන්සේට දස සංඥාවන් උගන්වනවා. උගන්වලා ඉවරලා ආනන්ද ස්වාමින් වහන්සේට මතක් කරනවා මේ දස සංඥා ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ගාවට ගිහිල්ලා දේශනා කරන්න. ඒ දේශනාව අනුව හිත යොදන ඒ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ඒ අනුව තමන්ගේ හිත යොදලා ඒ අනුව චිත්ත ශක්තිය ඇති කරගෙන සම්පූර්ණයෙන්ම කායික සුවපත් භාවයට පත් වෙනවා, නිරෝගී වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් ඒ ආකාරයෙන්ම ආනන්ද ස්වාමින් වහන්සේ කරනවා. එතකොට ගිරිමානන්ද ස්වාමින් වහන්සේ සුවපත් වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු දස සංඥා මොනවාද කියන කාරණාව තමයි ඉතින්දී අපිට ඊටාම වැදගත් වෙන්නේ. ඉතින් එතකොට මේ දස සංඥා ගැන අපි දැන් පියවරෙන් පියවර එක එක විස්තර කරගෙන යනවා. ඉතින් අද මේ වෙනකොට අපි නිරෝධ සංඥාවට පැමිණලා තියෙනවා. ඊයේ අපි විරාග සංඥාව ගැන ශක්තිපමණින් සාකච්ඡා කළා. අද අපි නිරෝධ සංඥාවට පැමිණලා තියෙනවා. ඉතින් එතකොට නිරෝධ සංඥාව ගැන බුදුරජාණන් වහන්සේ කරන විග්‍රහය අපි අර ඊයේ මතක් කරපු අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ චිත්‍රපටි උපමාවෙන් පටන් ගන්න එක මම හිතනවා අපි කාටත් පහසු වෙයි කියලා. ඉතින් අපි මේ මතක් කරගත්තා උන්වහන්සේ ඉදිරිපත් කරන බොහොම දකුම් කළු උපමාවක්. යම්කිසි කෙනෙක් චිත්‍රපටියක් බලන්න ගිහිල්ලා ඒ චිත්‍රපටි ශාලාවේ වාඩිලා ඉන්නකොට ඉතින් හාත්පස කළුවරයි. දැන් මේක දහවල් කාලයේ පෙන්වන චිත්‍රපටියක් නම් ඉතින් ඒ චිත්‍රපටි තිරයේ චිත්‍රපටිය නිරූපණය කිරීම සඳහා හාත්පස කළුවර කරන්න අවශ්‍යයි. දොරවල් සියල්ල වහලා, ජනෙල් සියල්ල වහලා ඊට පස්සේ තමයි ඒ සම්පූර්ණ කළුවර පසුබිමක ඒ ඈතින් එන ආලෝක කදම්බයක් ඒ සුදු පාට තිරයක් මත පතිත කරන්නේ. ඉතින් එතකොට තමයි මේ ආලෝක කදම්බය හරහා ඒ තිරය ප්‍රකාශ වෙන්නේ. තිරයක් තියෙන බව ඉතින් ඕනනම් කෙනෙක් හඳුනගන්නේ. හැබැයි ඊට වඩා ඒ තිරය මත නිරූපණය වෙන යම්කිසි ප්‍රතිබිම්බයක්, යම්කිසි ජවනිකාවක් තමයි ඇත්තටම මේ චිත්‍රපටියට ප්‍රස්තුතේ වෙන්නේ. ඉතින් එතකොට එබඳු ප්‍රතිබිම්බ එබඳු ජවනිකා රාශියක් එකින් එක පෙළ ගස්වමින් තමයි එතකොට චිත්‍රපටියක් නිරූපණය වෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකයා ඉතින් එයාගේ තියෙන උනන්දුව නිසා, එයාගේ තියෙන තණ්හාව නිසා, අවිද්‍යාව නිසා අර චිත්‍රපටියට තමයි එයා දැන් පෙම් බඳින්නේ. ඒ චිත්‍රපටියේ තියෙන ජවනිකාව තුල තමයි එයා දැන් ජීවත් වෙන්නේ. ඒ චිත්‍රපටියේ නළුවෙක් ඉන්නවා, නිලියෙක් ඉන්නවා. ඉතින් නළුවෙක් නිලියෙක් කියලාවත් අපිට ඒ වෙලාවේ මතක නැහැ. ඒ සිද්ධිය ඇත්ත වෙලා තමයි අපිට තියෙන්නේ. ඒ දෙන්නෙක් ඉන්නවා, පෙම්වතුන් යලක් ඉන්නවා. ඉතින් ඒ දෙන්න බොහොම සතුටින් ගීත ගයමින් විනෝද වෙමින් ඉතින් කාලය ගත කරනවා. ඉතින් අපිත් හරි සතුටින් ඇහත් අරගෙන කටත් අරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් ඔය වගේ ඉතින් මේ විවිධ රූපරාමු එකින් එක පෙන්වනවා, දිග හැරෙනවා. ඉතින් අපිත් ඒ එක එක රූපරාමුව කලින් එකට සම්බන්ධ කර ඒ තණ්හා ලාටුවෙන් අලව දිගින් දිගට කතන්දරයක් අපේ හිත ඇතුලේ ගොතාගෙන ඉතින් අපි චිත්‍රපටියෙන් නිරූපණය කරන ඒ ලෝකය තුල අපි නිමග්න වෙනවා. එතකොට ඉතින් අපිට ලොකු රසවින්දනයක්, ආස්වාදයක් ලබන්න පුළුවන්. ඉතින් ඕක තමයි සාමාන්‍ය චිත්‍රපටයක ස්වභාවය.
ඉතින් අපිට චිත්‍රපටියක් බව අමතක වෙච්ච තරමට ඒකේ රසාස්වාදයක් තියෙනවා. ඉතින් එතකොට තමයි අර ඒක හදපු කෙනාට නළු නිලියන්ට තෑගි භෝග දෙන්නේ, ප්‍රශංසා කරන්නේ, සම්මාන දෙන්නේ. මොකද ඒක ඒ තරම් බොරුව ඇත්ත වගේ පෙන්ලා තියෙනවා. තාත්විකව පෙන්ලා තියෙනවා. දැන් මේ தත්වයක් යටතේදී අපි හිතමු දැන් මේ ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටිය නරඹමින් ඉන්න අවස්ථාවේදී එයා අපි හිතමු ඒ වෙලාවේදී හොඳ ප්‍රේම ජවනිකාවක් බලබලා තමයි හිටියේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඒ දෙන්නා සිප වැළඳ ගන්නවා. ඉතින් හරිම ලස්සනට ඉතින් ඒ කටයුතු සිදු වෙනවා. ඉතින් මේ ප්‍රේක්ෂකයාත් ඒක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට එක වෙලාවකම ඔන්න මේ ප්‍රේක්ෂකාගාරයේ දොරවල් විවෘත වුණා. ජනෙල් ඔක්කොම විවෘත වුණා. මොකක් හෝ හේතුවකට. ඉතින් එතකොටම අන්න මේ දහවලේ පෙන්නපු චිත්‍රපටියක් නිසා ඒ සූර්යාලෝකය ඔන්න ඇවිල්ලා මේ චිත්‍රපටිය පෙන්නන තිරය මත පතිත වුණා. ඒතර සූර්යාලෝකය බොහොම ප්‍රබලයි. අර ලයිට් එකෙන් ආපු ආලෝක කදම්බයට වඩා බොහොම ප්‍රබලයි සූර්යාලෝකය. ඒතර සූර්යාලෝකයේ විසින් අර ප්‍රොජෙක්ටර් එකෙන් ආපු මේ ආලෝක කදම්බය යටපත් කරගෙන ඔන්න දැන් ආලෝක ධාරාවක් දැන් තිරේ මතට පතිත වුණා. එහෙම පතිත වීමත් එක්ක මොකද වුනේ? අර ජවනිකාව එහෙම්ම බොඳ වෙයිගෙන ගියා. දැන් හරි ජවනිකාවක් කලින් තිබුණා පෙම්වතුන් ඔවුනොවුන් සිප වෙලඳගෙන බොහොම ආකර්ශනීය අන්දමින් තිබෙන ජවනිකාවක් තමයි තිබුණේ. ඒක තමයි අර ප්‍රේක්ෂකයා බොහොම රස විඳින්මින් තණ්හාවෙන් අවිද්‍යාවෙන් මුලා වෙලා ඒ ගැන මුසපත් වෙලා හිටියේ. ඒ වෙලාවේ අර වගේ ප්‍රබල ආලෝක කදම්බයක් සූර්යාලෝකයක් මේ තිරේ මත පතිත වුණාම දැන් අර පෙන්න හිටිය ජවනිකාව බොඳ වෙලා ගියා. ඒක නීරස වෙලා ගියා. ඒකේ තිබිච්ච වෛවර්ණ බව නැති වෙලා විවර්ණ වෙලා ඒක නැති වී ගියා. දැන් මෙතෙන්දී ප්‍රේක්ෂකයාගේ හිතේ ඇතිවන පෙරලිය දැන් අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් එතනදී දැන් ඔන්න ප්‍රේක්ෂකයා හදාගෙන හිටිය ඒ විවිධාකාර සංස්කරණයන් දැන් යා මෙතෙක් වෙලාවක් ඒ චිත්‍රපටියේ ගොඩනගාගෙන ආවේ යාගේ හිතේ විවිධ අන්දමින් ඒ කලින් පෙන්වපු විවිධ ජවනිකාවන් එකට අලෝ ඒවා හොඳට සංස්කරණය කළා ඒවට තමන්ගේ තියෙන රුචි අරුචිකම් මිශ්‍ර කළා ලොකු කතාවක් හදාගෙන තමයි යා හිටියේ චිත්‍රපටි ලෝකේ යා ඉතින් ප්‍රේම ලෝකේ අතරමං වෙලා තමයි හිටියේ දැන් අර ආලෝක කදම්බේ වැටුණ ගමන් ඒ කරපු සංස්කරණ සියල්ල ඔන්න එකපාරටම සමනය වුණා. දැන් යන්න එහාට විදිහක් නැහැ. මොකද මේ සංස්කරණයන් ඔක්කොම නිකන් බොඳ වෙලා ගියා සංස්කරණ සමතයකටපත් වුණා. සංස්කරණයන් එහෙම්ම සමනය වුණා. මෙතෙක් වෙලා හිතින් හිතින් උපකල්පනය කර අනාගතයට හිතා අතීතයට හිතා දැන් මේ ලොකු ජවනිකාවක් හිතින් පොහොර දමදමා තමයි හිටියේ. ඉතින් ඒ ටික ඔක්කොම සමනය වුණා. ඊළඟට මෙයා හදාගෙන තිබිච්ච විවිධාකාර ඒ ජවනිකාවලට දීපු වටිනාකම් ඊළඟට ඒවැය තීච්ච සුභාසුභ ස්වභාවයන් ඒවැය තියෙන ආස්වාදය මේ කියපු දේවලුත් ඔක්කොම අත්හරින්න සිද්ධ වුණා. ඊට පස්සේ දැන් මේවා ඔක්කොම අලෝගෙන කියාගෙන ඒ තුල බැඳීගෙන ආකර්ෂණය වෙලා තිබිච්ච ඒ උපාදාන කරන ස්වභාවය ඒ ගැන තිබිච්ච ලොකු ආසාව අනේකත් ඡය වෙලා ගියා. දැන් කිසි ආසාවක් නැහැ. දැන් තියෙන නිකන් අර බොඳ වෙච්ච ජවනිකාවක්. ඒක නිකන් හරියට නිරූපණය වෙන්නේ නැහැ. ඔක්කොම ඉරි නිකන් මැකිලා ගිහිල්ලා. ඒ ජවනිකාව නිකන් විරංජනේ වෙලා. එතන තියෙන අන්න විරාගයක්. ඊළඟට දැන් මෙයාගේ හිතේ ගොඩනැගීගෙන ආව අර චිත්‍රපටි එහෙම්ම දැන් නතර වෙලා. නතර වීම කියන්නේ නිරෝධයක්. දැන් තවදුරටත් මෙයාට අර චිත්‍රපටිය ගොඩනගන්න විදිහක් නැහැ. ඒ අවිද්‍යා අන්ධකාරය දැන් ක්‍රියාත්මක වෙන්න විදිහක් නැහැ. මොකද දැන් සූර්යාලෝකයක් තිරේ මතට පතිත වෙලා. දැන් එහෙනම් මේ චිත්‍රපටිය ඒ හිතින් හදාගත්ත මනෝ ලෝකය, ඒ හිතින් හදාගත්ත ප්‍රේම ලෝකය ඔන්න එහෙම්මම දැන් නතර වෙලා. එතකොට එයාගේ හිතේ ඒ චිත්‍රපටිය මූලික කරගෙන ඇති වෙලා තිබුණා නම් යම්කිසි ලොකු මුලාවීමක්, එහෙමත් නැත්නම් ලොකු සතුටක්, එහෙමත් නැත්නම් ලොකු තණ්හාවක්, එහෙමත් නැත්නම් ඒහා සම්බන්ධ රාගයක්, ඒහා සම්බන්ධ දැවීමක්, ඒ සියල්ලක් දැන් ඔක්කොම නිකන් නිවිලා ගියා. දැන් පින්වත්නි මෙන්න මේ උපමාව හරිම ලස්සනයි. අපිට මේ විපස්සනාවක් වඩන යෝගාවචරයෝගයේ හිතේ ඒ අවිද්‍යා අන්ධකාරය යටපත් කරගෙන
ප්‍රඥා ආලෝකයක් මතුවෙනකොට ඇතිවෙන මේ පරිවර්තනය තේරුම් ගන්න. ඉතින් අපි මෙතෙන්දී උපමාවක් මේ උපකාරයක් පිණිස අපි වඩන භාවනාවක් මේ ඉදිරියට අරගමු. එතකොට මේ කාරණාව විස්තර කරන්න ටිකක් පහසුයි. ඉතින් අපි ඊයේ කායानुපස්සනාවේ එන ධාතු මනසිකාරයක් මුල් කරගෙන අපේ සාකච්ඡාව ඒ විරාග සංඥාව ගැන විස්තර කළා. ඉතින් අපි ඒකම ටිකක් තවදුරටත් ගත්තොත් දැන් මේ යෝගාවචරයේ කයේ තියෙන විවිධ ධාතු ලක්ෂණ නිරීක්ෂණය කර කර ඒවායේ යථා ස්වභාවය තේරුම් ගනිමින් එයා කාලය ගත කරනවා. එයාට ඒකට පඨවි ධාතුව ලක්ෂණ දැන් හොඳට හඳුන ගන්න පුළුවන්. ආපෝ ධාතුවක ලක්ෂණ හොඳට හඳුන ගන්න පුළුවන්. තේජෝ ධාතුවක ලක්ෂණ හොඳට හඳුන ගන්න පුළුවන්. වායෝ ධාතුවක ලක්ෂණ හොඳට දැන් හඳුන ගන්න පුළුවන්. දැන් එයා හොඳට ඒ ගැන සිහිය යොදලා එයාගේ අවධානය යොමු කළා ඒකාග්‍රතාවයේ පවත්වමින් එතන මේ මතුවෙන විවිධ ධාතු ලක්ෂණ බලමින් වාසය කරනවා. දැන් මෙහෙම වාසය කරන්න ඒවායේ එක එක පැතිකඩ එතකොට මෙයාට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේවා තමන්ගේ පාලනයෙන් තොර බව, ඒවා තමන්ගේ වසඟෙහි පවත්වන්න බැරි බව, මේවා බොහොම ෂණ භංගුර ස්වභාවයන් බව, යහුසුලුවම ඇති වෙලා නැති වෙලා යන බව, මෙබඳු ධාතු ස්වභාවයන්ගෙන් තමන්ගේ කියලා හිතාගත්ත මේ කය සකස් වෙලා තියෙන බව. ඒතර මේ කය සකස් වෙලා තියෙන මෙබඳු ධාතු ස්වභාවයකින් නම් ඒබඳු තත්වයකින් දිගු කාලින නැත්නම් දිගට පවත්වන්න පුළුවන් සැපයක් ලබන්න බැරි බව. ඉතින් මේ වගේ විවිධ පැතිවලින් දැන් මේ යෝගාවචරය තුළ යම්කිසි නුවණක් අවදි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒත් එක්කම සමහරවිට යාට පුළුවන් වෙනවා මේ බඳුම ස්වභාවයක් තමයි මේ එළියෙත් තියෙන්නේ. මේ එළියේ ඉන්න අය නැත්නම් ඒ අයගේ කයවලක් තියෙන මේ බඳුම ස්වභාවයක්, එළියේ තියෙන දේවල් වලක් තියෙන මේ බඳුම ස්වභාවයක් කියලා ඒ තමන් කියලා කියාගත්ත මේ කයත්, අනුන් කියලා කියාගත්තේ අනුන්ගේ කයත්, දේවල් කියලා කියාගත්තේ බාහිර තියෙන භෞතික ලෝකයක්, මේ සියල්ල දැන් ටිකක් සියල්ල සම වෙලා මේ ඇතුළත බාහිර බෙහෙදය සමනයටපත් වෙලා මේවා නිකන් ඔක්කොම එකම ධාතු ස්වභාවයක් බවට දැන් ඔන්න යෝගාවචරයේ හිතේ ටික ටික පරිපත් වෙනවා. දැන් සියල්ල සමවීමක්, ඒ තිබිච්ච විචිත්‍රත්වයේ මැකී යාමක්, ඊළඟට ඒවා ගැන දීපු හැඩතල අයින් වීමක්, ඒවා හා සම්බන්ධයෙන් ගොඩනගාගෙන තිබිච්ච සංඥා මැකී යාමක් දැන් ඔන්න යෝගාවචරය ඇතුළේ සිද්ධ වෙනවා. දැන් මෙහෙම තවදුරටත් කරගෙන යනකොට අපි මතක් කළා අර විඥානයක් සාමාන්‍යයෙන් මුල් බැසගන්නේ, වර්ධනය වෙන්නේ, ඒ වගේම හොඳට අතු ඉති පැතිරිලා වැඩෙන්නේ, හොඳට පිහිටන්නේ එක්ක රූපයක, එක්ක වේදනාවක, එක්ක සංඥාවක, එක්ක සංස්කාරයක කියලා. ඉතින් වේදනා රාශියක, රූප රාශියක, සංඥා රාශියක, සංස්කාර රාශියක ඔය විදිහට වැඩෙමින් විපුලත්වයකටපත් වෙමින් මුල් බැස ගනිමින් පිහිටමින් තමයි විඥානයක් දිගට දිගට යන ගතියක් තියෙන්නේ. එතන හට ගනිමින් නිරුද්ධ වෙන ස්වභාවයක් විඥානයේ තියෙනවා. හැබැයි එතන හට ගැනීම සඳහා, වැඩිම සඳහා, වර්ධනය සඳහා, එයාගේ පැවැත්ම සඳහා වමනා කරන පෝෂණය, පසුබිම, ක්ෂේත්‍රය මේ රූපස්කන්ධයකින්, වේදනාස්කන්ධයකින්, සංඥාස්කන්ධයකින්, සංස්කාරස්කන්ධයකින් ලැබෙනවා. දැන් අර රූප කර්මස්ථානයක් වඩමින් හොඳට ඒ භාවනාවේ නිරත වෙන යෝගාවචරයේකට සිද්ධ වෙනවා දැන් මේ විඥාණය හසුරුව ගන්න නිවැරදිව. එතකොට එයා දැනට ඒ පිහිටලා තියෙන විඥාණය හොඳට පිහිටලා තියෙන, විඥාණයේ මුල් බැසගෙන තියෙන ඒ රූපස්කන්ධයම තමයි පතුරු ගහලා බලන්නේ. ඒ ගැනම තමයි යා තේරුම් ගන්නෙ. රූප කර්මස්ථානයක් වඩද්දී ඒතර රූප කර්මස්ථානය ගැනමයි යා විනිවිද දකින්නේ. එතකොට ඒ රූප කර්මස්ථානය නැත්නම් ඒ රූපස්කන්ධය ගැනම තමයි හිතේ විරාගයක් පහළ වෙන්නේ. එතකොට ඊයේත් අපි අර උපේ සූත්‍රයෙන් මතු කරලා පෙන්නවා දැන් මේ රූප කර්මස්ථානේ නැත්නම් රූපස්කන්ධේ දැන් පිහිටන්න බැරි ගතියක් ඔන්න දැන් විඥාණයට හට ගන්නවා. විඥාණය තුල ක්‍රියාත්මක වෙනවා. දැන් එයාට ඒකේ පාට මැකිලා ගිහිල්ලා. ඒකේ තිබිච්ච රස නැති වෙලා ගිහිල්ලා. ඒකේ තිබිච්ච රේඛා මායම් ඒ ඔක්කොම නිකන් හේදිලා ගිහිල්ලා. විවර්ණ වෙලා, දුර්වර්ණ වෙලා. එතකොට දැන් තියෙන විරාගී ස්වභාවයක්. අරමුණු දැන් එකක් වෙන් වශයෙන් තෝරගන්න බැරි වෙලා. ඔක්කොම නිකන් සම වෙලා. එතකොට මේ தത്വෙදී හිතේ ඇති වෙන විරාගය තවදුරටත් වර්ධනය වෙනකොට දැන් හිත මෙතන ලාටුවක් වගේ ඇලිලා තිබුණේ යම් රාගයක් නිසා. ඒ රාග ස්වභාවයක් දැන්
දුරු වෙලා ඒ රූපස්කන්ධයත් විඥානස්කන්ධයත් අතර තිබුච්ච යම් මේ බැඳීම සුළු කාලයකට හෝ ඔන්න බිඳිලා යනවා. බිඳිලා ගියාට පස්සේ හිතට දැන් අපි වේදනාස්කන්ධයක් අල්ලන්න දුන්නෙත් නැත්නම් සංඥාස්කන්ධයක් අල්ලන්න දුන්නෙත් නැත්නම් සංස්කාරස්කන්ධයක් අල්ලන්න දුන්නෙත් නැත්නම් දැන් එහෙමනම් අපිට කියන්න පුළුවන් తాවකාලිකව හෝ නමුත් හිත සියල්ලෙන් නිදහස් වුණා. දැන් එතකොට මේ කතාවේදී නිදහස් වීම සඳහා එහෙමනම් ඒ විරාගයක් නිබ්බිදාවක් එයා අල්ලගෙන හිටේ යම් රූප ධාතුවක් කෙරෙහි ඇතිවීම අවශ්‍යයි. ඊට පස්සේ තමයි ඔන්න එහෙනම් ඒ හිත එතනින් නිදහස් වෙන්නේ. ඊට පස්සේ දැන් මෙයා මෙතෙක් මේ රූපස්කන්ධය මුල් කරගෙන යම් හෝ සංස්කාර ස්වභාවයක් හදාගෙන ආවනම් අන්න ඒ ටිකත් සියල්ල එහෙමනම් සමණයටපත් වෙනවා. සංස්කාර සමතයකටපත් වෙනවා. ඒතර මේ රූපස්කන්ධයක් මුල් කරගෙන එයා මේ ඉන්නේ මම මේ ඇවිල්ලා මට තියෙන්නේ පුරුෂ ශරීරයක් මට තියෙන ස්ත්‍රී ශරීරයක් මම දැන් මහතයි මම දැන් උසයි මම හරි ලස්සනයි මම හරි කැතයි මම මහතයි කියලා මේ විදිහට මේ රූපස්කන්ධය මුල් කරගෙන එයාගේ හිතේ ඇඳිලා තිබුණා නම් මම මගේ කියලා ස්වභාවයක් යම් උපදී ස්වභාවයක් තියෙනවා නම් ඔන්න ඒ ටිකත් අතහැරෙනවා. ඒත් එක්කම රූපස්කන්ධයේ කෙරෙහි තිබුණා නම් යම්සි තණ්හාවක් ඒකත් දැන් ක්ෂය වෙනවා. ඊට පස්සේ දැන් පහළ වෙලා තියෙන විරාගයක් ඒ නිසාම අර කිරීගෙන ආව සංස්කරණ රාශිය එතනම සමනය වෙලා හිත නතර වෙනවා. නිරෝධයක් ඔන්න අත්දකින්නවා. ඒ වගේමයි මේ රූපස්කන්ධයක් මුල් කරගෙන හිතේ දැවිලි තැවිලි පහළ වෙලා තිබුණා නම් ඔන්න ඒ ටිකත් සංසිඳෙනවා. ඒතකොට දැන් මේ බඳු තත්ත්වයක් තමයි බුදුරජාණන් වහන්සේ එතකොට මේ නිරෝධ සංඥාවේදී අපිට කියලා දෙන්නේ. ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචික්කති. මහණී යම්කිසේ සංසාර බය දක්නාසුළු වූ තැනැත්තෙක් අරණ්‍යයකට ගිහිල්ලා රුක් මුලකට ගිහිල්ලා ශුන්‍යාගාරයකට ගිහිල්ලා මෙන්න මේ ආකාරයෙන් හොඳට මේ යම් හෝ සංස්කාර ස්වභාවයක් රූපස්කන්ධයක් වෙන්න පුළුවන් වේදනාස්කන්ධයක් වෙන්න පුළුවන් සංඥාස්කන්ධයක් වෙන්න පුළුවන් සංස්කාරස්කන්ධයක් වෙන්න පුළුවන්. එයා හොඳට ඒ තමන් වඩන ඒ කර්මස්ථානයේ දිහා විනිවිද යන බැල්මක් නිවැරදි බැල්මක් යථාබෝධයක් යථාභූත ඥාන දර්ශනයක් ඔන්න ඇති කර ගන්නවා. ඉතින් ඒ අවස්ථාවේදී දැන් මොකද වෙන්නේ? අර විදිහට යාගේ හිතේ තිබිච්ච තණ්හාව ෂේ වුණා නම් ඊළඟට ඒ උපදීන් ටික අතහැරුණා නම් සංස්කරණ රාශිය සමනයටපත් වුණා නම් මේ தત્ත්වයේ කෙරෙහි යම් විරාගී බවක් හිතේ පහළ වුණා නම් දැන් සියල්ල නතර වුණා නම් දැන් තේ පහළ වෙන්නේ නිවීමක්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලා අයං උච්චතානන්ද නිරෝධ සංඥා කියලා දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න යෝගාවචරයේක් නිරෝධයක් අත්දකින ආකාරය විස්තර කරලා දෙනවා. එතකොට මේ අත්දකින නිරෝධ తত্ত্বය తాවකාලිකයි කියලා කියන්න පුළුවන්. මොකද මේ සංස්කාර සමතයක් වුණාට ඒ වගේම මේ වෙලාවේදී ආගේ ගොඩනැගිලා තිබිච්ච යම් උපදි ස්වභාවයක් අතහැරියට තණ්හාව ඒ මොහොතේදී නැති වුණාට විරාගයක් පහළ වුණාට හිත නතර වුණාට හිත නිවුණට ආයිත් හැබැයි අපේ තියෙන මේ කෙලෙස් ප්‍රවාහයේ බලවත් බව නිසා ආයිත් හැබැයි ආයිත් පටන් ගන්නවා. ආයිත් ගිහිලා අල්ල ගන්නවා. ආයිත් සංස්කරණ රාශිය පටන් ගන්නවා. ආයිත් මම මගේ කියා ගන්නවා. ආයිත් ඒ තුලින්ම සතුටු වෙනවා. ආයිත් හිත දැවෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරයේ මේ తত্ত্বය සුළු මොහොතකට අත්දැක්කා කියලා එයාට ඒක ඒ තරම්ම හැඟෙන අත්දැකීමක් වෙන්නේ නැහැ. දැනෙන අත්දැකීමක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ යෝගාවචරය මේ විපස්සනාවේ නැවත නැවත යෙදෙනකොට මේ தත්ත්වය නැවත නැවත අත්දකින්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ අපි වඩන විපස්සනාව මේ කලින් අහම්බයක් වගේ වුණාට ඒ අපි කරගෙන යන රටාව අපි කරගෙන යන ක්‍රමවේදය සාර්ථක නම් ඒක නැවත නැවත කළ හැකි විය යුතුයි. ඒතොර එහෙනම් ඒ අපි ලැබපු අත්දැකීමත් නැවත නැවත ලැබිය හැකි විය යුතුයි. එහෙමනම් අන්න යෝගාවචරයේ ඒ අත්දැකීම නැවත නැවත ලබනවා. ඒ ලබන්න දැන් එයාගේ හිතේ මේ අලුත් අත්දැකීම ගැන යම්කිසි හැඟීමක් පුංචි අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා.
ඒ වගේමයි එයාගේ හිත අර වගේ නිදහස්ව තියෙන කාල පරිච්ඡේදයත් ටික ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා. ටිකක් දික් වෙන්න පටන් ගන්නවා. කලින් විනාඩියක් තියුණා දැන් විනාඩි 5ක් ඒ තත්ත්වයේ තියෙනවා. දැන් විනාඩි 10ක් ඒ තත්ත්වයේ තියෙනවා. දැන් විනාඩි 20ක් ඒ තත්ත්වයේ තියෙනවා. ඉතින් මේ විදිහට දැන් යෝගාවචරයේ මේ தত্ত্বය දියුණු කරන්න. එයාට තේරෙනවා මේ අවස්ථාවේදී එක්තරා අන්දමකින් හිත තණ්හාවක් පහල කරන්නේ නැහැ. දකින්න රූපයක් ඔස්සේ හිත ඇදිලා යන්නේ නැහැ. ඇහෙන සද්දයක් ඔස්සේ හිත ඇදිලා යන්නේ නැහැ. දැනෙන ගඳක් සුවඳක් ඔස්සේ හිත ඇදිලා යන්නේ නැහැ. දිවට දැනෙන රසක් ඔස්සේ හිත ඇදිලා යන්නේ නැහැ. කයට දැනෙන ස්පර්ශයක් ඔස්සේ හිත ඇදිලා යන්නේ නැහැ. ආසාවක් ඇති කරගන්න යන්නේ නැහැ. ඒක අල්ල බදා ගන්න යන්නේ නැහැ. හිතට එන යම් හෝ සිතුවිල්ලක් ඔස්සේත් හිත ඇදිලා ඒ ඔස්සේ කතන්දර ගොතලා ඒ ඔස්සේ පැටලෙන්න, ඇලෙන්න, බැඳෙන්න, ගැටෙන්න යන්නේ නැහැ. ඉතින් එතකොට මොකද වෙන්නේ? දැන් මේ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා මෙතන දැන් තණ්හාවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තණ්හාවක් නැති නිසාම උපාදානයක් නැහැ. උපාදානයක් නැත්නම් භවයක් සකස් වෙන්නේ නැහැ. භව තත්වයක් සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන මේ භව තත්වයක් කියලා කියන්නේ ඊළඟ භවයක් කියන අදහස නෙමෙයි. මෙතන මේ භව තත්වයක් කියලා කියන්නේ අපි එතන භව තත්වයක් ගොඩනගමින් තමයි මේ සංසාරේ ජීවත් වෙන්නේ. අපි මේ එක ජීවිතයක් තුළ ජීවත් වෙනකොට මොහොතක් පාසා මනක්කල්පිත ලෝක හදා හිතින් මාලිගා තන තමයි අපි ජීවත් වෙන්නේ. ඒ සිහින ලෝකේ තමයි අපි ජීවත් වෙන්න හරි කැමති. උදාහරණයක් වශයෙන් අපි ඉතින් මේ දවස්වල මේ වසංගත රෝග නිසා ඉතින් අපි හිතමු ඔන්න කට්ටියම ගෙවල් වලට හිර වෙලා ඉන්නවා. ඉතින් හිත ඉදිරිය ගැන හිතනවා. කල්පනා කරනවා කවද්ද මේ යාළුවොත් එක්ක එකතු වෙන්නේ? කවද්ද මගේ මිත්‍රයොත් එක්ක එකතු වෙන්නේ? කවද්ද අයත් එක්ක මම අවතත් ප්‍රිය සංഭാෂණයකට සම්බන්ධ වෙන්නේ? කියලා ඉතින් අර හිතින් ඒ ගැන කල්පනා කරලා ඒක හිතින් මවාගෙන සමහරවිට ඔන්න S2 පියාගෙන ඉතින් ඒ යාළුවොත් එක්ක මොකක් හරි ප්‍රිය සංഭാෂණයක දැන් ඉන්නවා. ඒ ජවනිකාවක් දැන් හිත තුල ක්‍රියාත්මක වෙනවා. අන්න භව තත්වයක් හදාගත්තා. එහෙම නැත්නම් ඉතින් අපි හිතමු දැන් මේ දවස්වල රස්සාවල් නැති වෙලා අසරණ වෙලා දුප්පත් වෙලා කාලය ගත කරද්දී ඔන්න ඉතින් ආයෙත් හිතින් හිතලා දෙනවා. මොනවා හරි රසවත් ආහාරයක් ලැබුණා නම් ප්‍රණීත ආහාරයක් ලැබුණා නම් මෙන්න මේ විදිහට මට භුක්ති විඳින්න තිබුණානේ කියලා ඉතින් S2 පියාගෙන ඒක භුක්ති විඳින හැටි ඔන්න හිතින් මවාගෙන ඉතින් කටටත් කියලා උනනවා. ඉතින් ඒ තුල අපි ජීවත් වෙනවා. ඔන්න අපි භව තත්වයක් හදාගන්නවා. එහෙම නැත්නම් අපිට මේ වෙලාවේදී සින්දුවක් ගීතයක් රස විඳින්න නැත්තත් ඒ මතක් වෙච්ච සින්දුවක් ගීතයක් රස විඳින්මින් අපි ඒ තත්වයක් ඔන්න හිතේ හදාගන්නවා. ගඳක් සුවඳක් සම්බන්ධයෙන් ස්පර්ශයක් සම්බන්ධයෙන් මේ විදිහටම අපිට හිතා ගන්න පුළුවන්. එතකොට අපිට එහෙනම් නිරන්තරයෙන්ම මේ මොහොත අහිමි වෙනවා. අපි මේ මොහොතේ තියෙන ඒ සරල తত্ত্বය අමතක කළා අලුත් සංස්කරණ ඇති කරගෙන හිතින් හදාගත්ත භව තත්වයක් තුල අපි ජීවත් වෙනවා. දැන් පින්වත්නි අපි දැන් අර කලින් කතා කරපු නිරෝධ සංඥාවේදී ඒ අපි අත්දැකපු විරාග සංඥාවේදී ඒ අපි අත්දැකපු ඒ සංස්කරණයන් සමනය වෙච්ච අවස්ථාවේදී එහෙමනම් අර වගේ මේ හිතින් හදාගත්ත ගොඩනගාගත්ත සංස්කරණය කරගත්ත ඒ බඳු තණ්හාව නිසා උපාදාන කරගෙන හදාගත්ත භව තත්වයක් නැහැ. එහෙමනම් භව නිරෝධයක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා භව නිරෝධෝ නිබ්බාණං. ඒ බඳු භව තත්වයක් තනන්නේ නැතිව අපිට සංස්කරණ සමනය කරගෙන තණ්හාව ෂය කරගෙන සුළු කාලයකට හෝ ඒ මගේ කියාගත්ත කැලී ටික අතහැරලා දාලා විරාගීව නතර කරගත්ත සිතකින් ඉන්න පුළුවන් නම් එහෙනම් අන්න නිරෝධයක් අපි සාක්ෂාත් කරනවා. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ කෙනෙක් සෞඛලසුන්නසා රහත් වෙලා කියලා. ඉතින් ඒ නිසා මේ ගැනත් ටිකක් අපි
හොයලා බලන්න වටිනවා. මොකද මේ කතා කරේ එක අතකින් විපස්සනාවේ ටිකක් ගැඹුරු මට්ටමක්. නමුත් ඒත් සියල්ල සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් ඒ ගැනත් හොඳ සංවාදයක් බුද්ධ කාලයේදීම ඇති වෙලා තියෙනවා. එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා 4 නමක් සාකච්ඡාවක නිරත වෙනවා. මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ කොසඹෑ නුවර ගෝසිතාරාමේ. මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා තියෙනවා මුසීල කියලා ස්වාමීන් වහන්සේ නමක්, සවිට්ඨ කියලා ස්වාමීන් වහන්සේ නමක්, නාරද කියලා ස්වාමීන් වහන්සේ නමක්, ඒ වගේම ආනන්ද කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා සාකච්ඡාව කරගෙන යනකොට සවිට්ඨ කියන ස්වාමීන් වහන්සේ මුසීල කියන ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. අඤ්ඤත්‍රෝ ආවුසෝ මුසීල සද්ධාය අඤ්ඤත්‍ර රුචියා අඤ්ඤත්‍ර අනුස්සවා අඤ්ඤත්‍ර ආකාර පරිවිතක්කා අඤ්ඤත්‍ර දිට්ඨි නිජ්ජහනක්ඛන්තියා මේ ආදී වශයෙන් මේ අර සාමාන්‍යයෙන් කියන දැන් පොතක් බලලා මේ කතා කරන තත්ත්වයක්. ඒ කියන්නේ මේ මුසීල ස්වාමීන් වහන්සේගෙන් අහනවා සවිට්ඨ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දන්නවද මේ භව නිරෝධෝ නිබ්බාණං කියන తত্ত্বය පොතකින් පතකින් බලන්නේ නැතිව නැත්තම් නිකම්ම ශ්‍රද්ධාවෙන් අදහන්නේ නැතිව හිතේ ආපු රුචි අරුචිකම් වලින් අල්ලගන්නේ නැතිව ආකාර පරිවිතර්කයකින් අල්ලගන්නේ නැතිව නිකන් හිතලා හිතින් හදාගන්නේ නැතිව දෘෂ්ටියක් වශයෙන් හදාගන්නේ නැතුව මේ තමන්ම සාක්ෂාත් කරවූ මට්ටමකින් ඔබ වහන්සේ දන්නවද මේ භව නිරෝධ තත්වයක් කියන්නේ නිවීමක් කියන එක වහන්සේ අවබෝධ කරගෙන තියෙනවද තමන්ගේම ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන්. ඉතින් එතකොට මේ මුසීල ස්වාමීන් වහන්සේ "ඔව් ඇවැත්නි මම එහෙම සාක්ෂාත් කරලා තියෙනවා" කියලා උත්තර දෙනවා. එතකොට මේ සවිට්ඨ කියන ස්වාමීන් වහන්සේ කියනවා "එහෙමනම් ඔබ වහන්සේ ක්ෂීණාශ්‍රමයන් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක්" කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වෙනවා. ඊට පස්සේ ඔය සාකච්ඡාව අහගෙන ඉන්න නාරද කියන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඉදිරිපත් වෙලා කියනවා "ඇවැත්නි ඔය ප්‍රශ්නේම මගෙනුත් අහන්න" කියලා. ඉතින් ඒ විදිහටම අහගෙන යනවා. අතර මේකේ දිග කතාවක් තියෙනවා. ඒ කියන්නේ ජාතිය විරුද්ධ වුණා නම් ඒ ඇතිවෙන දුක් මේ ජරා මරණ නිරුද්ධ වීම. ඊට පස්සේ තවත් මෙහාට අරගෙන භව නිරුද්ධ වුණා නම් ජාති නිරුද්ධ වීම. ඊළඟට උපාදාන නිරුද්ධ වුණා නම් භවය නිරුද්ධ වීම, තණ්හාව නිරුද්ධ වුණා නම් උපාදාන නිරුද්ධ වීම. මේ ආදී වශයෙන් මේ පටිච්චසමුප්පාදයේ එක එක අංග ඉදිරිපත් කරමින්, යුගලය ඉදිරිපත් කරමින් මුලට එනවා. ඉතින් සාරාංශයක් වශයෙන් උන්වහන්සේ එතෙන්දි අර විදිහටම මේ තමන්ගේම ප්‍රත්‍යක්ෂ ඥානයක් මුල් කරගෙන මේ භව තත්වයක් ඇති නොකිරීම කියන්නේ නිවීමක් කියලා ඔබ වහන්සේ දන්නවද? සාක්ෂාත් කරගෙන තියෙනවද කියන ප්‍රශ්නය අහනවා. ඉතින් එතකොට නාරද ස්වාමීන් වහන්සේත් එහෙමයි ඇවැත්නි මම මේක සාක්ෂාත් කරගෙන තියෙනවා කියලා කියනවා. ඉතින් එතකොට අර කලින් කිව්වා වගේම සවිට්ඨ ස්වාමීන් වහන්සේ නාරද ස්වාමීන් වහන්සේලාත් කියනවා එහෙමනම් ඇවැත්නි ඔබ වහන්සේත් රහතන් වහන්සේ කෙනෙක්. නැත ඇවැත්නි කියලා නාරද ස්වාමීන් වහන්සේ කියනවා. මම මේක සාක්ෂාත් කළාට රහත් වෙලා නැහැ. භව නිරෝධෝ නිබ්බානන්ති කෝමේ ආවසෝ සම්මප්පඤ්ඤාය සුදිට්ඨං න චම්මි අරහං කීනාසවෝ. එවත්නි මම භව නිරෝධයක් කියන්නේ නිවනක් කියලා සාක්ෂාත් කරගෙන තියෙනවා. මගේම යහපත් ප්‍රඥාවකින් හොඳටම දැක්කා, අවබෝධ කරගත්තා. හැබැයි න චම්හි අරහං කීනාසවෝ. හැබැයි මම අරහත් ශීනාස්ත්‍රයන් වහන්සේ නමක් නෙමෙයි. ඉතින් එතකොට ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේට තාම යන්න ගමනක් තියෙනවා. ඉතින් මේකට උපමාවක් දෙනවා හරියට පාළු ළිඳක වතුර දැක්කා වගේ කියලා. බොහොම ගැඹුරු පාළු ළිඳක් හම්බ වෙනවා යම්කිසි මම්මුලා වූ තැනැත්තෙකුට. එයා පිපාසයෙන් ඉන්නවා. දැන් හැබැයි ළිඳක් හම්බුණා. වතුරත් යට තියෙනවා. හැබැයි මේ වතුර බොන්නවත් ඒ වතුර නාලා පහසු වෙන්නවත් එහෙම හැකියාවක් නැහැ. වතුර නිකන් දැක්ක විතරයි. ඔන්න ඔය වගේ තත්වයක් තමයි. එතකොට මෙන්න මේ නාරද ස්වාමීන් වහන්සේ මතු කරලා පෙන්නනවා. එහෙමනම් පින්වත්නි අපි මේ බඳු තත්වයක් සාක්ෂාත් කරගත්ත පමණින් අපි සියල්ල සම්පූර්ණ කරගත්තා කියලා හිතුවොත් ඒක වැරදි කියලා තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා මේ බඳු මේ
භව තත්වයක් තැනීම වළක්වා ගැනීම. අහස් මාලිගා තනන එක වළක්වා ගැනීම. සිහින මවන එක වළක්වා ගැනීම. හිතින් හදාගත්තු තත්වවල ජීවත් වෙන එක වළක්වා ගැනීම. හිතේ සංස්කරණ සමනය කර වාසය කිරීම. ඒ වෙලාවේදී එතන තණ්හාව ෂය කරගෙන වාසය කිරීම. හිතේ දැවිලි තැවිලි අයින් කරලා හිත නිවාගෙන වාසය කිරීම. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් දැවෙන්නේ, තැවෙන්නේ, පැටලෙන්නේ නැතිව වාසය කිරීම. එහෙනම් මේ ප්‍රතිපදාවේ අතිශය වැදගත් පුහුණුවක් වෙනවා. ඉතින් මේ පුහුණුව අපි එතන කර යෑම තුලින් තමයි එහෙනම් අපිට එතන යම්කිසි නිරෝධයක්, නිවීමක් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තවත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි ඊයේත් මතක් කරගත්තු සලායතන නිරෝධය කියන්නේත් කුමක්ද කියලා. දැන් ඊයේත් මේ පිංගුතුන්ට මතක ඇති මම ඉදිරිපත් කරා අර චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ. සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ. මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ කියාගෙන යනවා. ඇහැ නිරුද්ධ වෙලා යනවා, රූප මැකිලා යනවා, රූප සංඥා මැකිලා යනවා. එතකොට මේ මතුවෙන ආයතනය හඳුන ගන්න. දැනගන්න. කන නිරුද්ධ වෙලා යනවා, සද්ද සංඥා මැකිලා යනවා. එතකොට මතුවෙන ඒ ආයතනය දැනගන්න. මේ ආදී වශයෙන් මේ ඉන්ද්‍රයන් 6 ගැනම කියනවා. මනස නිරුද්ධ වෙලා යනවා. මනසට පහළ වෙන විරුද්ධ අරමුණුත් මැකිලා යනවා. එතකොට මතුවෙන ඒ ආයතනය හඳුන ගන්න. එතකොට මෙතෙන්දිත් අර්ථකථනය දෙනවා මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරලා තියෙන්නේ සලායතන නිරෝධයයි කියලා. එතකොට එහෙනම් සලායතන ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ මොකද්ද? එතෙන්දී එහෙනම් මේ රූපයක් අල්ලගෙන ඇහැ මුල් කරගෙන ඇතුලේ කතාවක් සංස්කරණ රාශියක් තණ්හාවෙන් බැඳීමක් ඒ තුල චක්කු විඥාන ඇති කර ඒ තුල මුල් බැස ගැනීමක් විඥාන තව වර්ධනය වීමක් හොඳට පිහිටා ගැනීමක් තමයි එහෙනම් මේ චක්කු කියන ආයතනයක ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. කන සම්බන්ධයෙන්ුත් ඔය වගේමයි. එතකොට කනින් සද්දයක් අහනකොට, ගීතයක් අහනකොට ඒ ගැන හිතේ තණ්හාවක් ඇති කරගෙන, බැඳීමක් ඇති කරගෙන, ආසාවක් ඇති කරගෙන ඒ විතරම හිත යොදාගෙන, කන් යොමාගෙන එතනම විඥාන පහල කර සෝත විඥාන පහල කර මනෝ විඥානත් ඉතින් එකතු කර ඉතින් ඒ විඥාණයට බැහැ ගන්න හොඳට තැනක් හදලා දීලා වැඩෙන්න වර්ධනය වෙන්න විපුලත්වයකට පත් වෙන තැනක් වර්ධනය කියලා ලොකු වැඩ කොටසක් කරන තත්වයේ තමයි ඒ සෝත ආයතනය කියලා කියන්නේ. එතකොට මේ කතා කරපු මට්ටමේදී ඒ බඳු සෝත ආයතනයක ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒක නිකන් අඩපණ වෙලා. එයා අහන්න යන්නේ නිකන් ලාවට ඇහෙනවා. බලන්න යන්නේ හැබැයි පේනවා. ගඳ සුවඳ බලන්න යන්නේ හැබැයි ගඳ සුවඳ දැනෙනවා. දිවෙන් වමනාවෙන් කෑදර කමින් රස බලන්න යන්නේ හැබැයි රස දැනෙනවා. කයිනුත් ස්පර්ශ ඉල්ලගෙන හොයාගෙන සංතරපණය කරන්න යන්නේ හැබැයි කයටත් දැනෙනවා. හිතිනුත් වමනාවෙන් හිතන්න යන්නේ හැබැයි ඉඳලා හිටා. ඉතින් හිතට සිතුවිලි එනවා. ඔන්න ඔය වගේ එහෙමනම් මේ ආයතන වල එක්තරා අන්දමක විරංජනේ වීමක් ආයතන වල ක්‍රියාකාරීත්වය අර සාමාන්‍ය ඉල්ලගෙන බොහොම සක්‍රියව ප්‍රතික්‍රියා දක්වමින් ආවේගශීලීව ඒ ක්‍රියාකාරීත්වයේ වෙනුවට හැබැයි බොහොම සතිමත් බවකින් අවදිමත් බවකින් ආයතන ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ ඔස්සේ විඥාණයට බැස ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ தත්වයක් බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ සූත්‍රය අනුව කාම ගුණ කියන සූත්‍රය අනුව අපිට තේරෙන්නේ එහෙනම් සලආයතන නිරෝධයයි නිරූපණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් නිවන තමයි පෙන්눔 කරලා තියෙන්නේ. දැන් එතකොට අපිට තේරෙනවා එහෙමනම් මේ බඳු නිරෝධ තත්වයක් දැන ගැනීම සඳහා, දැක ගැනීම සඳහා, සාක්ෂාත් කර ගැනීම සඳහා එhmenan යෝගාවචරයේ උත්සාහන්ත විය යුතුයි. ඒක සාක්ෂාත් කරගත්තත් ඒකිනුත් මුලා නොවි. මේකත් මේ ਸਰව සම්පූර්ණ තත්වයක් නෙමෙයි. මේ తాවකාලිකව ගත තත්වයක්. කොයි වෙලාවෙ ආයි හිතේ තණ්හාව පහළ වෙනවද දන්නේ නැහැ.
කොයි වෙලාවෙ ආයෙත් සංස්කරණ සිද්ධ වෙනවද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ආයෙ හිත ගිහිල්ලා ඒ අරමුණ තුල යම්කිසි සතුටක් භුක්ති විඳින්න යනවද දන්නේ නැහැ. කියලා එහෙනම් නිහතමානීව මේ తত্ত্বය තව තව වර්ධනය කරන්න. එහෙනම් යෝගාවචරයේ උත්සාහන්ත විය යුතුයි. දැන් තවත් අවස්ථාවකදී එක්තරා චාලා කියන රහත් තෙරණින් වහන්සේ නමක් හුදෙකලාව වාසය කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවවලදී ඉතින් මේ රහත් තෙරණින් වහන්සේලාව බය ගන්නන්න ඉතින් ඔය මාරයත් එනවා ඉතින් ඉඳලා හිටලා. දැන් මේ ඔන්න ආයෙත් මේ රහත් තෙරණින් වහන්සේව බය ගන්නන්න කියලා මාර දිව්‍ය පුත්‍රයා පැමිණෙනවා. ඉතින් මේ ඇවිල්ලා අමුතුම් ප්‍රශ්නයක් ඉතින් මාර ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නය? මෙහෙන තිට කුමක් නොරුස්නෙහිද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. දැන් එතකොට මේ මෙහෙණින් වහන්සේගෙන් අහනවා උඹට මෑණියනි මොනවාද කැමති නැත්තේ කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඉතින් එතකොට මේ තෙරණින් වහන්සේ උත්තර දෙනවා ඇවැත්නි මම ජාතියට කැමති නෑ කියලා. ඊට පස්සේ ඉතින් මාරයා මාර බණක් කියනවා. මාරයා කියනවා ඉතින් මේක මහා මෝඩ කතාවක්නේ. මේ ජාතිය කොච්චර වටින දෙයක්ද? ඉපදුණු මිනිස්සු කොයිතරම්නම් සැප විඳිනවද? විවිධාකාර සැප මේ ලෝකේ තියෙනවා. ජාතිය නැත්තම් කොහොමද මෙච්චර සැප විඳින්නේ? කියලා ඉතින් මාරයා මාර බණක් කියනවා. ඉතින් මේ වෙලාවේ මේ චාලා රහත් තෙරණිය මාරයාට ඉතින් ධර්මානුකූල පිළිතුරක් දෙනවා. ගාථා කීපයකින් පිළිතුරක් දෙනවා. ජාතස්ස මරණං හෝති ජාතෝ දුක්ඛානි පුස්සති බන්දං වදං පරිකිලේසං තස්මා ජාතින් න රෝචයේ. ඉතින් මේ රහත් තෙරණිය කියනවා ජාතස්ස මරණං හෝති. මරුණ කෙනාට අනිවාර්යෙන් මරණය උරුමයි. ජාතෝ දුක්ඛානි පුස්සති. විවිධාකාර දුකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ එහෙනම් මේ ඉපදුන නිසා තමයි මේ ඔක්කොම දුක්ඛම් කටළු සියල්ලට ඒ ඉපදුන තැනත්තට එහෙනම් භාජනය වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉපදුනේ නැත්තම් ඉතින් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. බන්ධං වදං පරිකිලේසං තස්මා ජාතින්න රොයචේ. ඉතින් මේ විදිහට මේ වද බන්ධන කෙලෙස් නිසා ඇතිවෙන දැවීම් තැවීම් මේ සියල්ල තියෙන අනිවාර්යෙන් මරණයත් උරුම වෙච්ච විවිධාකාර දුක් දුම්නස් වලට පාත්‍ර වෙන මෙබඳු જાතියක් එහෙමනම් මම කැමති නැහැ. ඊට පස්සේ කියනවා දැන් මාර්යා අහනවා ඉතින් කවුද තිට මෙබඳු දහමක් කියලා දුන්නේ? ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ගැනත් මේ රහත් තෙරණිය මතක් කරනවා. බුද්ධෝ ධම්ම දේශේසි ජාතියා සමතික්කමං සබ්බ දුක්ඛ පහානාය යෝමං සච්චේ නිවේසයි. ඉතින් ඒ සියලු දුක් දුරු කිරීම පිණිස ඒ සත්‍ය තුල පිහිටීම පිණිස ජාතිය ඡය කිරීම පිණිස ජාතිය සමතික්‍රමණය කිරීම පිණිස ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා. යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අප්පජානන්තෝ ආගන්තාරෝ පුනබ්බවಂತಿ. ඔන්න ඔය ගාථාව තමයි අපිට ඊටාම වැදගත් වෙන්නේ අද ධර්ම දේශනාවේදී. දැන් ඇතම් කෙනෙක් මේ જાතියෙන් අත මිදෙන්න කියලා රූප භවයක් අල්ලගත්තා. මේ කාම භවය වෙනුවට රූප භවයක් අල්ලගත්තා. තවත් කෙනෙක් මේ જાතියෙන් අත මිදෙන්න කියලා කාම භවයක් වෙන රූප භවයකුත් වෙනුවට අරූප භවයක් අල්ලගත්තා. යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අප්පජානන්තෝ ආගන්තාරෝ පුනබ්බවං. හැබැයි ඒ කවුරුවත් නිරෝධයක් දැනගෙන තිබුණේ නැහැ. ඒ නිසා ආයෙත් ඉතින් මේ පුනර්භවයකට එන්න සිද්ධ වුණා. මේ ලෝකේ හොඳයි කියලා මේ කාම භවයේම නැවත නැවත පතපතා ආයි එන්න ගියත් පුනර්භවයකට එන්න වෙනවා. සිද්ධ වෙනවා. ඊළඟට මේක හොඳ නැහැ කියලා රූප භවයකට ගියත් ඒත් ඉතින් ආපහු ඒකෙම පැටලෙන්න වෙනවා. ආයෙත් මේ පැත්තට එන්නත් වෙනවා. ඒකත් හොඳ නැහැ කියලා අරූප භවයකට ගියත් ඒත් ඉතින් ආයෙත් මේ පැත්තට කැරකෙන්න වෙනවා. මේ පැත්තට පැටලෙන්න වෙනවා. මොකද ඒ කවුරුවත් Nirodhayak දැනගෙන ඉඳලා නැහැ. Nirodhang appajānanto ආගන්තාරෝ පුනබ්බහං. එහෙමනම් මේ Nirodhe නොදැනීම නොදන්නාකම සාක්ෂාත් නොකිරීම
නිසයි එහෙමනම් මේ නැවත නැවත පුනර්භවයකට ලක් වෙන්නේ. ඉතින් එතකොට පින්වත්නි දැන් Nirodhayak සාක්ෂාත් කර ගැනීම ඒ තුල වඩා ජීවත් වීම ඒක අපිටම උරුම කර ගැනීම ඒ භව තත්වයක් හිත තුල සකස් නොකර සිටීම සංස්කරණ පුළුවන් තරම් සමනය කළ ජීවත් වීම තණ්හාව ෂය කිරීම මම මගේ කියාගෙන ඉන්න විවිධාකාර දේවල් අත්හැරලා දැමීම ඉතින් මේ වගේ පැති කීපයකින් බුදුරජාණන් වහන්සේ මේ නිවන ගැන දේශනා කරලා තියෙනවා. එතකොට මේ නිරෝධ අනුපස්සනාවේදී නැත්නම් නිරෝධ සංඥාවේදී ඒ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතු කරලා පෙන්නන්නේ. ඒතං සන්තං ඒතං පනීතං මේ ශාන්තයි මේ ප්‍රණීතයි කුමක්ද? සබ්බ සංඛාර සමතෝ ඒ සියලු සංස්කාරයන් සමනය කරමින් සමනය කරගෙන වාසය කිරීම. සබ්බූපදි පටිනිස්සග්ගෝ ඒ සියලු උපදීන් අතහැරලා වාසය කිරීම. තණ්හක්ඛයෝ තණ්හාව ෂය කරගෙන වාසය කිරීම. විරාගෝ අපි ඊයේත් කතා කළාගේ ඒ හිතේ විරාගී ස්වභාවයක් පැවැත්වීම. නිරෝධෝ ඒ සංස්කරණ රාශිය හරහා ගොඩනගපු ඒ භව තත්ත්වය භව තත්ත්වයක් ඇති කරගන්න නැතිව ඒ නිරුද්ධ වූ තත්ත්වයක වාසය කිරීම. නිබ්බාන නිවීමක හිත පැවැත්වීම. එhmenan බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ බොහොම අපි මේ බෞද්ධයන් වශයෙන් ප්‍රාර්ථනා කරන ඒ නිවන නම් මේ අපි ඊළඟ භවයක යන්න පතන්න ගන්න බලාපොරොත්තු වෙන දෙයකට වඩා අදාදම මේ මොහොතේදීම ශක්ති පමණින් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවක් අනුගමනය කළා. ඒ පෙන්වන පුහුණුවක යෙදිලා එතන සුළු වශයෙන් හෝ අපිට අත්දැක ගන්න පුළුවන් නම් එහෙමනම් ඉතින් පොඩ්ඩක් හරි සතුටු වෙන්න පුළුවන් මේ බුදුරජාන් වහන්සේ එදා අවුරුදු 2600කට කලින් දේශනා කරපු දහමක් අදටත් වළංගු කරගෙන එය සජීවී කරගෙන ඒ දහම තුල මගේ ශක්ති පමණින් මම ජීවත් වෙලා ඒ දහම මගේ හදවත තුල පෝෂණය කරගෙන ඒ දහමේ යම්කිසි සාක්ෂියක් දරන්න ඒ දහම ජීවමාන කරන්න මටත් යම්කිසි දායකත්වයක් දෙන්න පුළුවන් නා කියලා නම් සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ ගිරිමානන්ද සූත්‍රයේ පුරාම බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් කළා තියෙන දස සංඥාවන් බොහොම ප්‍රබල සංඥා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිත දැනට ව්‍යාකූල වෙලා ආකූල වෙලා වික්ෂිප්ත වෙලා තත්වගත වෙලා තියෙන තනිකරම විපරීත සංඥාවල. විකෘති සංඥාවල. ඉතින් ඒ විකෘති සංඥා මට්ටම් වලින් විපරීත සංඥා මට්ටම් වලින් අපේ හිත නිදහස් කළා. මේ සැබෑ නිවීමක් සැබෑ නැවතීමක් සැබෑ විරාගයක් නතර වීමක් තණ්හාව ෂේ කිරීමක් පිණිස තමයි එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ මාර්ගයක් පෙන්ලා තියෙන්නේ. ඒතකොට ඒ මාර්ගයේ විවිධ දෘෂ්ටි කෝණ තමයි මේ එකතකින් මේ ගිරිමානන්ද සූත්‍රයේ පුරාවට දකින්න ලැබෙන්නේ. බොහොම ප්‍රබල දෘෂ්ටි කෝණ කියලා කියන්න පුළුවන්. ඒ අපි තත්වගත වෙලා ඉන්න වැරදි සංඥා වෙනුවට දැන් බුදුරජාණන් වහන්සේ වෙනමම ප්‍රතිපදාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒකාතකින් අපේ හිත තුළ අලුත් දිශාගත වීමක් මේ බණක් ඇහෙනකොට සිද්ධ වෙනවා. මොකද අපි හිතන් ඉන්නේ වෙන පැති වලින් වෙන සතුටක් ලබන්න, හිතින් හදාගත්ත සතුටක් ලබන්න, මනක් කල්පිත සතුටක් ලබන්න, ඇහෙන් කනෙන් සද්ද අහලා රූප බලලා රස විඳලා හිතලා ඒ ලබන ආස්වාදයක් ගැන තමයි අපේ වාග්මාලාවේ තියෙන්නේ. ඒ බඳු එකක් තමයි අපේ අම්මලා තාත්තලා අපේ ගුරුවරු සාමාන්‍යයෙන් කියලා දෙන්නේ. ඉතින් අපිත් ඒකට තමයි ඉතින් පුළුවන් තරම් උත්සාහන්ත වෙන්නේ. නමුත් ඉතින් කාලයකට පස්සේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ නමක් මේ දේශනා කළා තියෙන දහමක් තුල හැබැයි ඉතින් අපිට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පාරක් කියලා දෙනවා. එහෙනම් අපිටත් වටිනවා මේ බුදු කෙනෙක් පහළ වෙලා පෙන්නන ඒ පාර මොන වගේ පාරක්ද කියලා පොඩ්ඩක් හරි හිතලා බලන්න. මොකද ඒ තුල තමයි එහෙමනම්
අපි අර හිටිය විකෘති සංඥා වලින් විපරීත සංඥා වලින් අත මිදීම පිණිස පුංචි හරි ඡන්දයක් උවමනාවක් අපි තුල ඇති වෙන්නේ. ඒක අත්‍යවශ්‍යයි. ඒ බඳු යෝනිසෝ මනසිකාරයක් ඇති වෙන්න නම් ඒ පරතෝ ഘോഷයක් අවශ්‍යයි කියලා සඳහන් වෙනවා. කාගෙන් හරි ඒක ඇහිලා තියෙන්න ඕනේ. බුදු කෙනෙක්ගේ බණක් එහෙනම් අපිට ඇහිලා තියෙන්න ඕනේ. මෙන්න මේ බඳු පාරක් මේ බුදු කෙනෙක් පහළ වෙලා පෙන්ලා තියෙනවා කියලා පොඩ්ඩක් අපිට ඉඟියක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ ඔස්සේ තමයි අපි එහෙනම් අපිත් මේක කරලා බලන්න ඕනේ. මේක මටත් කරන්න පුළුවන්ද? බැරිද මේක මටත් සාක්ෂාත් කරන්න? කියලා නම් අපේ හිතේ යම්කිසි පෙළඹවීමක්, ඒ සඳහා යොමු වීමක්, ඒ පැත්තට නැමීමක්, ඒ නිවන පැත්තට යොමු වීමක් එහෙම සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ ගමනේ යනකොට එහෙමනම් තවත් පැත්තකින් සැලකිලිමත් විය යුතුයි. අර භික්ෂුන් වහන්සේලා 4 නමගේ සාකච්ඡාවත් මූලික කරගෙන මේවා හැබැයි පොඩ්ඩක් හරි අපි අත්දැක්කා කියලා. දැන් ඉතින් සියල්ල සම්පූර්ණයි. මම අනිත් කෙනාට වඩා දන්නවා. මම දැන් අර තත්ත්වයටපත් වුණා, මේ තත්ත්වයටපත් වුණා කියලා. ඉතින් ඔටුනු පළඳ ගන්නේ නැතුව ඉන්නත් ඉතින් අපි ටිකක් සැලකිලිමත් විය යුතුයි. මොකද මේ තව දුරටත් යන්න ගමනක් තියෙනවා. මොකද තණ්හාව ෂය කිරීම කියන එක මේ දවසෙන් දෙකකින් වෙන එකක් නොවේ කියලා ඒ සාකච්ඡාව අනුවත් අපිට පැහැදිලි වෙනවා. ඒ ස්වාමින් වහන්සේලා ඒ බුද්ධ කාලෙදිම ඒවා සාක්ෂාත් කරගෙන ඉන්නවා. හැබැයි බොහොම අවංකව නිහතමානීව දේශනා කරනවා. හැබැයි මම මේක දැනගෙන ඉන්නවා. මගේම නුවණක් වශයෙන් සාක්ෂාත් කරගෙන ඉන්නවා. හැබැයි මම රහත් වෙලා නැහැ. කියලා බොහොම නිහතමානීවත් ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ ගැඹුරු දහමේ විවිධ පැති මේ සූත්‍රේ පුරාවට එහෙනම් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන අපිත් අපි වඩන මාර්ගය, අපි වඩන ප්‍රතිපදාව තවදුරටත් ශක්තිමත් කරගන්න, අපේ හිතේ සැක සංකා තියෙනවා නම් ඒ සැක සංකා දුරු කරගන්න, වඩන ප්‍රතිපදාව, වඩන මාර්ගය තවදුරටත් දිගට වඩාගෙන යන්න අද දින ධර්ම දේශනාවත් මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.